ආයිබෝවන් අද අපිට කතා කරන්න තියෙන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පද්ධතිය පිහිටුවීම කියන අධීරය ගැන. හරි. එතකොට අපි කලින් අධීරේ ඔයගලන්ට මතක ඇති පද්ධතිය කේතකරණය කරලා. හරිද? අපි පද්ධතිය කේතකරණය කරලා ඊට පස්සේ අපි පද්ධතිය පරීක්ෂා කිරීම අධීරයට ආවා. පරීක්ෂා කිරීම අධීරයේදී නේ අපි විවිධ ක්‍රමවේද භාවිතා කරලා පද්ධතිය පරීක්ෂා කරා. නේ. එතකොට ඒ පරීක්ෂා කිරීම සම්පූර්ණයෙන්ම ඉවර කරලා. හරි. දැන් පද්ධති පරීක්ෂාවේදී තිබුණා නම් දෝෂ අපි හඳුනගෙන මේ ඒවා නිවැරදි කරලා ඒ කියන්නේ පද්ධතිය දැන් ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් පද්ධතියක්. කිසිම දෝෂයක් නැතිව. හරිද? එතකොට ඒ පද්ධතිය දැන් අපි සූදානම් වෙන්නේ ගිහිල්ලා ඒ ආයතනය ස්ථාපිත කරන්න. ඒ කියන්නේ ඒ පද්ධතිය ඉල්ලුම් කරපු පාර්ශවයට හිමි ආයතනේ හරිද? ගිහිල්ලා ස්ථාපිත කරන්න තමයි මේ අධීරයේදී අපි සූදානම් වෙන්නේ. හරිද? එතකොට පද්ධති පිහිටුවීම. අපි එක උදාහරණයක් ගමු එක පද්ධතියකට. හරිද? මෙහෙම පද්ධතියක් තියෙනවා. මෙහෙම අදින්න පද්ධතියක් තියෙනවා. හරිද? ඔයගොල්ලෝ දන්නවා මේක හදලා තියෙන ව්‍යාපාරයකට. හරි. මේක හදලා තියෙන ව්‍යාපාරයකට මම ටිකක් ලොකුවට අදින්න. ව්‍යාපාරයකට හදපු පද්ධතියක්. එතකොට මේක මේ පද්ධතිය හරිද? මේ සම්පූර්ණ පද්ධතිය මේ ව්‍යාපාරය ඇතුලේ හරිද විකුණුම් අංශයටත් ස්ථාපිත කරන්න පුළුවන්. විකුණුම් අංශයේ ක්‍රියාකාරීත්වයත් හරිද මේ පද්ධතිය ගිහිල්ලා ස්ථාපිත කරාම හරිද ක්‍රියාත්මක වෙන්නේ හරිද මේ කියන පද්ධතිය තොරතුරු පද්ධතිය මත. හරිද විකුණුම් අංශයත් ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ මේ කියන ස්වයංක්‍රීය තොරතුරු පද්ධතිය මත. අර කලින් තිබ්බ අත්තිරු එක අයින් කරලා යාළුවගේ එහෙම ඔයාලා උපකල්පනය කරන්න. යාළුවා කලින් තිබ්බ අත්තිරු පද්ධතියක්. එතකොට දැන් මේ හදන පද්ධතිය මුළු ආයතනයේටම හදලා තියෙන්නේ. ඒ ආයතනයේ තියෙන වික්‍රම අංශයක්, තව අංශ ටිකක් මම කියන්න. මානව සම්පත් හා ගබඩාකරණ කියලා අපි ගමුකෝ. හරිද? ඒ සියලුම අංශ වලට තමයි මේ පද්ධතිය පොදුවේ හදලා තියෙන්නේ. එතකොට ඒ අංශ වලට හරිද මේ පද්ධතිය සම්පූර්ණයෙන් ස්ථාපිත වෙනවා ගිහිල්ලා ස්ථාපිත කරාම. හරිද? එතකොට මේක එකක් තියෙනවා වික්‍රම අංශය. අනිත් එක අපි ගමු මානව සම්පත් කළමනාකරණ අංශය. අනිත් එක ගබඩා. එතන විකුණුම් අංශයේ භාවිතා වෙන තොරතුරුත් මේ පද්ධතියේ තියෙනවා. ගබඩා අංශයේ භාවිතා වෙන තොරතුරුත් මේ පද්ධතියේ තියෙනවා. දත්ත සහ තොරතුරු මානව සම්පත් අංශයේත් ගබඩා කරන තොරතුරු සහ භාවිතා කරන දත්ත සහ තොරතුරු සියල්ල මේ පද්ධතියේ තියෙනවා. මේ පද්ධතිය ගිහින් පිහිටුවපුවාම මේ ආයතනේ. හරි. දැන් අපි පද්ධති පිහිටුවීම කියන්නේ මොකක්ද කියලා මේ ටියුට් එකේ තියෙන එක ගැන පොඩ්ඩක් කතා කරමු. මම දැන් හැඳින්වුවා පද්ධති පිහිටුවීම කියන්නේ අපි දැන් දෝෂ ඉවත් කරලා හරි කිසිම දෝෂයක් නොමැති බවට තහවුරු කරගත් පද්ධතිය. ඒ කියන්නේ ක්‍රියාත්මක කිරීමට සුදුසු පද්ධතිය. හරිද? ඒ ආයතනයේ ගිහිල්ලා ස්ථාපිත කිරීමට තමයි මේ පද්ධති පිහිටුවීම කියලා කියන්නේ. මේ අධීරයේදී කරන්නේ. හරි? එතකොට ටියුට් එකේදී බලන්න පද්ධති පිහිටුවීම. හරි. ඒ යටතේ දීලා තියෙනවා. පද්ධති පරීක්ෂා කර සියලු දෝෂ නිවැරදි කිරීමෙන් පසු මීළඟට සිදු කරනු ලබන්නේ පද්ධතිය ස්ථාපනය කිරීමයි. පද්ධති ඉංජිනේරුවරුන් විසින් මේ සඳහා පහත ක්‍රමවේද භාවිත කරයි. හරිද? මේ කියන අර අපි පරීක්ෂා කිරීම අධීරයේ වගේ. හරිද? මේකෙත් තියෙනවා පියවර 4ක්. ක්‍රමවේද 4ක්. හරිද? මේ පද්ධතිය පිහිටුවීමේ තියෙනවා ක්‍රමවේද 4ක්. ඒ කියන්නේ අපිට ආකාර 4කින් මේ පද්ධතිය ගිහිල්ලා ඒ ආයතනය ස්ථාපිත කිරීමේ හැකියාව තියෙනවා. හරිද? ඒ කැමති ආකාරයකට අපිට ස්ථාපනය කරන්න පුළුවන්. ඒ කියන්නේ පද්ධතිය ගිහිල්ලා ඒ ආයතනය පිහිටවන්න පුළුවන්. මොකද්ද පළවෙනි එක? අපි බලමු පළවෙනි එක මොකක්ද කියලා. පළවෙනි එක මොකද්ද? ඍජු ස්ථාපනය. පළවෙනි එක ඍජු ස්ථාපනය. ඊට පස්සේ දෙවෙනි එක මොකද්ද? සමාන්තර ස්ථාපනය. හරි. ඊට පස්සේ ඊළඟ එක නියමුමය ස්ථාපනය. ඊළඟ එක අධීරමය ස්ථාපනය. ඍජු ස්ථාපනයේ පළවෙනි එක,
සමාන්තර ස්ථාපනය, නියමුමය ස්ථාපනය, අවසාන එක අධීරමය ස්ථාපනය. එතකොට පද්ධතිය පිහිටුවීම කියන පියවර අපිට මේ ඍජු ස්ථාපනය, එහෙම නැත්නම් ඍජු පිහිටුවීම, එක්කෝ සමාන්තර පිහිටුවීම, එහෙම නැත්නම් නියමුමය පිහිටුවීම, එහෙම නැත්නම් අධීරමය පිහිටුවීම යන ආකාර හතරෙන් කැමති එකක් භාවිතා කරලා අපිට සිදු කිරීමේ හැකියාව තියෙනවා. හරිද? හරි. දැන් අපි බලමු මේ කියන ආකාර හතර තුල, හරිද? මේ කියන ආකාර හතර තුල කොහොමද පද්ධතියක් පිහිටු වෙන්නේ? ඍජු ස්ථාපනයේදී මේ පද්ධතිය ගිහින් පිහිටවන ආකාරය වෙනයි. එතකොට සමාන්තර ස්ථාපනයේදී මේ පද්ධතිය ගිහින් පිහිටවන ආකාරය තව විදිහක්. ඊට පස්සේ නියමුමය ස්ථාපනයේ තව විදිහක්. හරි? අධීරමයේ තේ විදිහ. මේ තව විදිහක්. හරි. අපි බලමු ඉස්සෙල්ලාම ඍජු ස්ථාපනය සිදු වෙන්නේ කොහොමද කියලා. හරිද? දැන් මම මෙතන ගත්ත උදාහරණයක් පද්ධතියක් තියෙනවා. අපි මේ පද්ධතියට නමකුත් දෙමු. A පද්ධතිය. මේ පද්ධතිය නම තමයි A. ඉංග්‍රීසි අකුරක් කරන් මම සරලව විස්තර කරේ. හරි. ඍජු ස්ථාපනයේදී මොකද කරන්නේ? එන්න යන්න. ඍජු ස්ථාපනය. ඍජු ස්ථාපනය. හරි. අපි බලමු ඍජු ස්ථාපනයේදී පද්ධතිය කොහොමද පිහිටුවෙන්නේ. හරි. දැන් මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. මේ කියන පද්ධතිය දැන් මේ නිර්මාණය වෙලා තියෙන ස්වයංක්‍රීය කියන්නේ පරිගණක පාදක පද්ධතියක්නේ. හරිද? පරිගණක ආශ්‍රයෙන් තමයි මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ගිහිල්ලා පරිගණක වලට තමයි දාන්නේ. එතකොට එයාලගේ තිබ්බ පද්ධතිය හරිද? කලින් එයාලා ගාව තියෙන පද්ධතිය බොහෝ විට අතිරු එකක් වෙන්න පුළුවන්. හරිද? එහෙමත් නැත්නම් ස්වයංක්‍රීය එකක් වෙන්නත් පුළුවන්. හරිද? ස්වයංක්‍රීය එකක් වෙනකොට තව අලුත් ස්වයංක්‍රීය පද්ධතියක් එයාට හදා ගැනීමේ අවශ්‍යතාවය තියෙන්න පුළුවන්. ඒ අනුව මේ කියන නව ස්වයංක්‍රීය පද්ධතිය හැදෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒකේ අදහස තමයි එයාලා ගාව දැනට භාවිතා කරගෙන යන පද්ධතිය ස්වයංක්‍රීය හෝ හරි අතිරු වීමේ හැකියාව තියෙන්න පුළුවන්. අතිරු වෙන්න පුළුවන්. එතකොට මම මෙතන අදහස් කරන පැරණි පද්ධතිය කියන්නේ මම මෙතන භාවිතා කරන පැරණි පද්ධතිය කියලා වචනයක්. ඒ කියන්නේ එයාලා ඒ ආයතනය කියන්නේ මේ පද්ධතිය ඉල්ලුම් කරපු ආයතනය දැනට පවත්වාගෙන යන පද්ධතිය. හරි? ඒක අතිරු වෙන්න පුළුවන්, ස්වයංක්‍රීය වෙන්න පුළුවන්. හරි? නව පද්ධතිය කියන්නේ මේ අපි දැන් නිර්මාණය කරලා ඉවර වුණ පද්ධතිය. ඒ කියන්නේ අපි දැන් ගිහිල්ලා පිහිටවන්න හදන පද්ධතිය. ආයතනේ දාන්න හදන පද්ධතිය. හරි? හරි. ඒගොල්ලෝ ඉතින් ඔන්න දැන් අපි හරි. ඍජු ස්ථාපනයේදී කරන්නේ මම අර කලින් කිව්වා වගේ එයාලා ගාව දැන් තියෙනවා පැරණි පද්ධතියක්. පැරණි පද්ධතිය මම මෙහෙම අදින්නම්. හරි? පැරණි පද්ධතිය. පැරණි පද්ධතියක්. හිතන්නකෝ මේ පැරණි පද්ධතිය දැන් එයාලා අපි මේ පද්ධතිය දැන් අරන් ගිහිල්ලා එයාලත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා දැන් අපි මේක ස්ථාපනය කරන්න හරිද? එයාලගේ ආයතන ස්ථාපනය කරන්න අපි දැන් එයාලත් එක්ක ඒ ආයතනයත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා ඉන්නේ. හරිද? එතකොට හිතන්නකෝ අප්‍රේල් 7 වෙනිදා කියලා. ඔන්න දැන් එදාට තමයි මේක ස්ථාපනය කරන්න තියෙන්නේ. හරි? අප්‍රේල් 7 වෙනිදාට තමයි මේ පද්ධතිය දැන් ගිහිල්ලා නව පද්ධතිය ඒ ආයතනයේ සුබ මොහොතින් ස්ථාපනය කරන්නේ. හරි? එතකොට ඍජු ස්ථාපනයේදී කරන්න ළමයි අප්‍රේල් 7 වෙනිදා වෙනකම් මේ කියන පැරණි පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. එයාලගේ ආයතනයේ ඒක අතිරු වෙන්න පුළුවන්, ස්වයංක්‍රීය වෙන්න පුළුවන්. හරිද? එතකොට නව පද්ධතිය ගිහින් අප්‍රේල් 7 වෙනිදා දානවා. එහෙම දානකොට මේ කියන පැරණි පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. කිසිම කෑල්ලක් ඉස්සරහට අරන් යන්නේ නැහැ. හරිද? අතිරු පද්ධතියේ සියලුම ක්‍රියාවලිය අතිරු වෙන ඒ තිබ්බ පද්ධතියේ සියලුම ක්‍රියාවලිය අතිරු කියන එක භාවිත කරන්න එපා. පැරණි පද්ධතියේ සියලුම ක්‍රියාවලිය පැරණි පද්ධතියේ සියලුම ක්‍රියාවලිය පැරණි මුළු පද්ධතියම ඉවත් කරලා දාලා හරි මොකද කරන්නේ නව පද්ධතිය අප්‍රේල් 7 වෙනිදා නව පද්ධතිය ක්‍රියාත්මක කරනවා. ඔන්න අප්‍රේල් 7 වෙනිදා තමයි දවස. අප්‍රේල් 7 වෙනිදා මොකද කරන්නේ? නව පද්ධතිය ක්‍රියාත්මක කරනවා. තේරුණාද? වැඩි පැරණි පද්ධතිය සම්පූර්ණයෙන් ඉවත් කරා. නව පද්ධතිය ස්ථාපිත කරා. හරි? සම්පූර්ණයෙන්ම පැරණි පද්ධතිය අයින් වෙනවා. ඍජු ස්ථාපනයේදී. හරි? ඔකයි ඍජු ස්ථාපනයේදී වෙන්නේ. හරි. මම හිතුවා මේක තේරෙන්නේ නැති කියලා අපි එමු ඊළඟට. සමාන්තර ස්ථාපනයට. සමාන්තර ස්ථාපනයට. සමාන්තර ස්ථාපනය.
කළු පාටින් නේ. සමාන්තර ස්ථාපනය. සමාන්තර ස්ථාපනයේදී මොකද වෙන්නේ? බලමු අපි මොකද වෙන්නේ කියලා. හරි. ඔන්න පැරණි පද්ධතිය දැන් මේ සමාන්තර ස්ථාපනයේ පැරණි පද්ධතියේ ආයතනයේ තියෙනවා. සමාන්තර ස්ථාපනයේ ක්‍රමයට දැන් ස්ථාපනය කරන්න යනවා කියමුකෝ. ඍජු ක්‍රමය නෙමෙයි දැන් අපි භාවිතා කරන්නේ පද්ධතිය පිළිටවන්න සමාන්තර ක්‍රමය. හරිද? අන්න එහෙම ක්‍රමේ භාවිතා කරනවා නම් මේ සමාන්තර ක්‍රමේ භාවිතා කරනවා කොහොමද වෙන්නේ? ඔන්න බලන්න පැරණි පද්ධතිය දැන් ඔන්න ක්‍රියාත්මක වීගෙන යනවා. හරි. පැරණි පද්ධතිය. පැරණි පද්ධතිය. හරි. ක්‍රියාත්මක වීගෙන යනවා. මේ අවස්ථාවේ නිකන් පැරණි පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. හරි. මේ ගන්නකෝ අපි ගමු අප්‍රේල් 10 කියලා. හරි. අප්‍රේල් 10 කියලා. අප්‍රේල් 10. එතන අප්‍රේල් 7 මේ වගේ හරියකින් ගමු අපි. මේ අප්‍රේල් 7. අප්‍රේල් 7. මේ අප්‍රේල් 10. හරි. මේ දින ගණන ගත්තේ මම උපකල්පනය කරලා හරි මීට වඩා වැඩි කාලයක් වෙන්න පුළුවන්. හරි. මම කියනවා ඊළඟට දැන් ඔන්න සමාන්තර ස්ථාපනයේදී පැරණි පද්ධතිය ඔන්නෝම ක්‍රියාත්මක වීගෙන යනවා. හැබැයි ඔන්න දැන් නව පද්ධතිය හදලා ඉවරයි. අපි කලින් කිව්වා වගේම තමයි නව පද්ධතිය ස්ථාපනය කරන්න දින නියමුනේ අප්‍රේල් 7 වෙනිදා. හරිද? මෙදා තමයි මේ නව පද්ධතිය ගිහින් ස්ථාපනය කරන්න දින නියම කරලා තිබ්බේ. එතකොට ඒ දින නියමය අනුව මේ ආයතනයට ගිහිල්ලා පද්ධති ඉංජිනේරුවරු ගිහිල්ලා මොකද කරන්නේ? ඒ ආයතනයේ ස්ථාපනය කරනවා කවද්ද? නව පද්ධතිය. මම වෙන පාටින් අඳින්න ඒක පැහැදිලි වෙයි. මේ විදිහට නව පද්ධතිය ඔන්න ස්ථාපනය කරා අප්‍රේල් 7 වෙනිදා. හැබැයි හොඳට බලන්න අප්‍රේල් 7 වෙනිදා මෙතන මේ ඇඳලා තියෙන්නේ මෙතන මෙන්න බලන්න අප්‍රේල් 7 වෙනිදා ස්ථාපනය වෙලා තියෙනවා. අප්‍රේල් 7. හොඳට බලන්න අප්‍රේල් 7න් පස්සේ මේ පැරණි පද්ධතිය විදිහට ක්‍රියාත්මක වෙනවා. හරි. අප්‍රේල් 10 වෙනකම්. අප්‍රේල් 10 වෙනිදා ඒක අයින් වෙනවා. හරි. එතනින් පස්සේ නව පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. හොඳට බලන්න මේ පැරණි පද්ධතිය සහ නව පද්ධතිය කියන එක අප්‍රේල් 7 ඉඳලා 10 වෙනකම්. උදාහරණයට අනුව නම් දවස් 3ක් සමාන්තරව හරි මේ පද්ධති දෙකම ක්‍රියාත්මක වීගෙන යනවා. හරි. එතකොට මොකද්ද කියන්නේ? සමාන්තර ස්ථාපනය කියන්නේ. හරිද? පැරණි පද්ධතිය හා නව පද්ධතිය කිසියම් නිශ්චිත කාලයක් දක්වා සමාන්තරව ක්‍රියාත්මක වේගෙන යනවා. හරි. ඒ කියන්නේ මේ නව පද්ධතිය ගිහින් ස්ථාපනය කරන්නේ පැරණි පද්ධතිය සම්පූර්ණයෙන්ම අයින් කරලා නෙමෙයි. පයින් ගහලා එලවන්නේ නැහැ. හරි. පැරණි පද්ධතිය ක්‍රියාත්මක වීගෙන යන අතරතුර නව පද්ධතියත් ගිහින් ඒ ආයතනයේ ස්ථාපනය කරනවා. නව පද්ධතියත් ක්‍රියාත්මක කරගෙන යනවා. එතනින් පස්සේ නව පද්ධතිය ක්‍රියාත්මක වෙනකොට ඒක සාර්ථක නම්. ඒක සාර්ථක නම්. හරි. කිසිම ප්‍රශ්නයක් නැතුව දැන් මෙතන මේ පද්ධති පරීක්ෂාවේදී දෝෂ ඉවත් කරන පමණින් හරිද පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක වෙයි කියලා කියන්න බෑ. ආයතනයට ගිහිල්ලා හරිද ප්‍රැක්ටිකලි බලන්න ඕනේ මේ පද්ධතිය ක්‍රියාත්මක වෙනවද කියලා. හොඳට ඒ කියන්නේ ඒකේ ඉන්න කාර්ය මණ්ඩලයට මේ පද්ධතියත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. හරිද? එතකොට ප්‍රැක්ටිකලි ඒක චෙක් කරගන්න නම් පද්ධති ස්ථාපනය කිරීමේ අධීරයට එන්න ඕනේ. පිහිටුවීමේ අධීරයට එන්න ඕනේ. ප්‍රැක්ටිකලි ඒක චෙක් කරන්න. හරි? ආයතනයත් එක්ක. එතකොට ගිහිල්ලා ආයතනයට දාපුවාම සමහර වෙලාවට මේ නව පද්ධතිය ෆේල් වෙන්න පුළුවන්. හරිද? එහෙම ෆේල් වුණොත් මොකද කරන්නේ? ආය ඒ නව පද්ධතියේ තියෙන දුර්වලතා අඳුරගෙන ඒ ටික ආය නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. හරිද? එතකොට මේ නව පද්ධතියේ ඒ විදිහේ මම කලින් කියපු විදිහේ දුර්වලතාව නැත්තම් හරිද? සමාන්තර ස්ථාපනය තුල මේ පද්ධතියකින් ස්ථාපනය කරාට පස්සේ එහෙම දුර්වලතාව නැත්තම් පැරණි පද්ධතිය මෙතෙක් ක්‍රියාත්මක වීගෙන ආපු පැරණි පද්ධතිය අයින් කරලා දානවා. හරි? ඒ අයින් කරන්නේ මේ නව පද්ධතිය ස්ථාපනය කරපු අවස්ථාවේම නෙමෙයි. හරි? අයින් කරන්නේ නව පද්ධතිය ස්ථාපනය කරපු අවස්ථාවේම නෙමෙයි. හරි? කිසියම් කාල සීමාවක් දක්වා මේ පැරණි පද්ධතිය සහ නව පද්ධතිය ක්‍රියාත්මක වීගෙන යනවා. හරි? නව පද්ධතිය ස්ථාපනය කරපු අවස්ථාවේ ඉඳලා. ඊට පස්සේ නව පද්ධතියේ දෝෂ නැත්තම් තමයි පැරණි පද්ධතිය ඉවත් කරන්නේ. හරි? මේකේ අවදානම ඉතාම අඩුයි සමාන්තර ස්ථාපනයේදී. ඍජු ස්ථාපනයේදී හිතන්නකො පැරණි පද්ධතිය එහෙම් පිටින් අයින් කරයි කියලා. අයින් කරනවනේ කොහොමද? අයින් කරලා නව පද්ධතිය ස්ථාපනය කරනවා. ස්ථාපනය කරලා ඔන්න ටික කාලයක් යනකොට දවස් දෙක තුනක් වගේ යනකොට නව පද්ධතිය දෝෂ හට ගන්නවා. ඒ කියන්නේ විවිධාකාර දෝෂ හට ගන්න ඉඩ තියෙනවා. හරිද?
සමහරවිට පරීක්ෂාවේදී හඳුනාගත්තේ නැති දෝෂ කියමුකෝ. ඒවා හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? නව පද්ධතිය ෆේල් වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී දැන් පැරණි පද්ධතියත් ඉවත් කරලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? සමස්ත ව්‍යාපාර ආයතනයේම මොකද වෙන්නේ? ඒ කටයුතු ටික අඩාල වෙනවා. ඒ පද්ධතිය තුලනේ මේ සියලුම කටයුතු යැපෙන්නේ. එතකොට මේ සමස්ත ආයතනයේම දැන් මේක හදලා තියෙන විකුණුම් මාංශයට. එතකොට දැන් එක දවසක විකුණුම් මාංශයේ මොකක් හරි වැරද්දක් දෝෂයක් හටගත්තා කියනකොට එදා විකුණුපු සියලුම භාණ්ඩ තොගවල වර්ණාකම් මිල ගණන් විස්තර ඊට පස්සේ පාරිභෝගිකයන්ගේ විස්තර මේ සියලුම දේවල් මේ පද්ධතිය තුලින් තුලට ස්ථාප මේ ඇතුළත් කිරීමේ හැකියාව අයින් වෙලා ගියා. එතකොට එදා දවසේ තුල විකුණුම් ආදායම හොයාගන්න හැකියාවක් නැතුව යනවා. අයි මේ පද්ධතිය මතනේ යැපෙන්නේ. එතකොට මුළු ආයතනයේම දෝෂාකාරී මේ දෝෂ සහිත තත්ත්වයක් හට ගන්නවා. ගැටලුකාරී තත්ත්වයක් හට ගන්නවා මුළු ආයතනයේම. හරි. එතකොට මේක ඊටාම අවදානම්. මේක ඊටාම අවදානම් තත්ත්වයක්. හරිද? ඍජු ස්ථාපනයේ ඊටාම අවදානම්. හරි. හොඳට පළපුරුද්දක් තියෙනවා. හොඳ පළපුරුද්දක් තියෙනවා මේක ප්‍රශ්නයක් නෑ. මේ පද්ධති ඉංජිනේරුවෝ ටිකක් ඉන්නවා. ඒ ආයතනයේට තමයි සේවය කරන්නේ. හරිද? එතකොට ඒ ආයතනයේ මේ ක්‍රියාවලිය ගැන හොඳට අවබෝධයක් තියෙනවා. එයාලා දිගින් දිගටම පද්ධති නිර්මාණය කරලා ස්ථාපනය කරලා එයාලට පළපුරුද්දක් තියෙනවා මේ ආයතනය තුල. එහෙම අවස්ථාවක ඍජු ස්ථාපනයේ භාවිතා කරන්න කමක් නැහැ. මොකද එහෙම ඒ අවස්ථාවේදී ගොඩ ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද පළපුරුද්ද තියෙන නිසා. හැබැයි එහෙම නැතුව එකපාරම පළපුරුද්දක්වත් නැතුව මුකුත් නැතුව ආයතනය ගැන ලොකු දැනීමක්වත් නැතුව පද්ධතියක් හදලා එහෙම ගිහිල්ලා එකපාරම ඍජු ස්ථාපනය කරන්නේ නැහැ. හරි. කවදානම් මොකද 180ක් 90ක් හරි වැඩි ප්‍රතිශතයක් හරි මේ නව පද්ධතිය තුලින් දෝෂ හට ගන්න පුළුවන්. හරි. දෝෂ හට ගැනීමේ වැඩි ප්‍රතිශතයක් තියෙනවා. හරි. ඉතින් එච්චර අවධානමක් ගන්නවට වඩා අපිට ලේසි සමාන්තර ස්ථාපනය සිදු කරන එක. මේ දෙවි ඉතාම වැදගත්. හරි. එතකොට අපි ඊළඟට එනවා නියමුමය ස්ථාපනය. නියමුමය ස්ථාපනය. නියමුමය ස්ථාපනය. හරි. නියමුමය ස්ථාපනය. මොකද්ද නියමුමය ස්ථාපනය කියන්නේ? ඔන්න පැරණි පද්ධතිය තියෙනවා. හරි. පැරණි පද්ධතිය තියෙනවා. පැරණි පද්ධතිය තියෙනවා. හරි. ඊට පස්සේ ඔන්න දැන් මේ ආයතනයේ පැරණි පද්ධතිය තුල ආයතනයේ සියලුම දෙනා කළමනාකාර මණ්ඩලය සහ සේවක සේවිකාවන් සියලුම දෙනා මේ පැරණි පද්ධතියත් එක්ක තමයි ඒක අතිර වෙන්න පුළුවන් ස්වයංක්‍රීය වෙන්න පුළුවන්. පැරණි පද්ධතියත් එක්ක තමයි ගනුදෙනු කරගෙන වැඩ කරගෙන යන්නේ. හරිද? එතකොට දැන් නව පද්ධතිය හදලා ඉවරයි. මොකද කරන්නේ අප්‍රේල් අර වගේම අප්‍රේල් 7 වෙනිදා නව පද්ධතිය ස්ථාපනය කරන්න දින නියම වෙනවා. අප්‍රේල් 7. හරි. මේක මෙතනින් අප්‍රේල් 7. හරි. අප්‍රේල් 7 වෙනිදා තමයි දින නියම වෙන්නේ. මේ පද්ධතිය ස්ථාපනය කරන්න. හරි. කොහොමද දැන් මේ නියමුම ස්ථාපනය තුල පද්ධතිය ස්ථාපනය වෙන්නේ? හරි. මෙහෙමයි වෙන්නේ. මේ පද්ධතිය තියෙනවනේ. මේ පද්ධතිය ගිහිල්ලා ඒ ආයතනය තුල සම්පූර්ණයෙන්ම ස්ථාපනය කරනවා. හැබැයි ඒ පද්ධතියත් එක්ක වැඩ කරගෙන යන්න දෙන්නේ සීමිත පුද්ගලයන් ප්‍රමාණයකට විතරයි. පොඩි කොටසක් තෝරගෙන ඒ ආයතනය තුලින් කොටසක් තෝරගෙන හරි ඒ ආයතනය තුලින් කොටසක් තෝරගෙන එයාලට තමයි මේ පද්ධතියත් එක්ක වැඩ කරගෙන යන්න දෙන්නේ. හරිද? මුළු පද්ධතියම ස්ථාපනය වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. පද්ධතිය කොටසක් නෙමෙයි. හරි? ආයතනයෙන් තෝරාගත් සේවකයින් හරි මේ කළමනාකාරවන් හරි ඔය දෙගොල්ලොම හරි අර තෝරාගත්ත කොටසක් පුද්ගලයන් කොටසකට තමයි මේ පද්ධතියත් එක්ක වැඩ කරන්න අවස්ථාව සලසලා දෙන්නේ. අන්න ඒ තෝරාගත්ත කොටසට තමයි අපි නියමුව කියන්නේ. ඒකයි අපි ඒකට නියමුමය ස්ථාපනය කියලා කියන්නේ. මම හිතන්නේ තේරෙනවා ඇති. හරි. එතකොට නියමුව ටික තමයි මේ පද්ධතිය ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ නියමුව ටික කියනවා නම් මේ පද්ධතිය හොඳයි මේකත් එක්ක වැඩ කරගෙන යන්න අපිට පුළුවන් කියලා. එහෙම අවස්ථාවක පරිණි පද්ධතිය සම්පූර්ණයෙන් ඉවත් කරලා නව පද්ධතිය මුළු ආයතනය තුලම ස්ථාපනය කරනවා. ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට
ඒ පද්ධතියත් එක්ක ගනුදෙනු කරගෙන යාමේ හැකියාව තියෙනවා. මම අර කලින් කියපු පොඩි ප්‍රමාණයක් තෝරාගත්ත පුද්ගලයන් පිරිසක් මේ පද්ධතියත් එක්ක ගනුදෙනු කරනවානේ. ඒ අවස්ථාවේ ඉතිරි පුද්ගලයන් ටික, ඒ ආයතනයේ වැඩ කරන ඉතිරි කට්ටිය ගනුදෙනු කරන්නේ පැරණි පද්ධතියත් එක්ක. හරිද? ඒ කියන්නේ වැඩි කොටසක් ගනුදෙනු කරන්නේ සාමාන්‍ය පැරණි පද්ධතියත් එක්ක. තෝරාගත්ත කොටසකට තමයි නව පද්ධතියත් එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව දෙන්නේ. අන්න ඒ තෝරාගත්ත කොටසට තමයි අපි කියන්නේ නියමෝ කියලා. හරි? එතකොට අප්‍රේල් 7 වෙනිදා හරිද? වෙනකම් ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලය මේ පද්ධතියත් එක්ක ගනුදෙනු කරනවා. හැබැයි සියලුම කාර්ය මණ්ඩලය කොටසක් තෝර ගන්නවා අප්‍රේල් 7 වෙනිදා. අප්‍රේල් 7 වෙනිදා කොහෙටද? කොටසක් තෝර ගන්නවා. අපි මේක ටිකක් දික් කරමු. කොටසක් තෝර ගන්නවා නව පද්ධතිය ස්ථාපනය කරන්න. ඒකත් ස්ථාපනය වෙන්නේ අප්‍රේල් 7 වෙනිදාම තමයි. සම්පූර්ණ පද්ධතියමත් තමයි. හරි? හැබැයි ඒකත් එක්ක ගනුදෙනු කරන ප්‍රමාණය. අපි මෙහෙම ගමු ඒක. පද්ධතිය දැන් මෙතන ඉඳලා මෙතෙන්ට ගමනද වෙනාවේ. හරි? මේ ඒරියා එක පද්ධතියටම ගමු. හරි? මේ ඒරියා එක පද්ධතියටම ගමු. ඔය විදිහට. ඊට පස්සේ මම රතු පාටින් මාක් කරන්න. sorry. මේ නව පද්ධතිය සම්පූර්ණ පද්ධතියම ස්ථාපනය කරනවා. හරියට සමාන්තර ස්ථාපනය වගේ මම මේ රතු පාටින් මාක් කරන්නේ ඒ පද්ධතියත් එක්ක ගනුදෙනු කරන පුද්ගලයෝ ගණන. ඔය විදිහට මාක් කරනවා. බලන්න පැරණි පද්ධතියත් එක්ක ගනුදෙනු කරන පුද්ගලයන් ටිකක් නව පද්ධතියට එකතු කරලා තියෙනවා. නව පද්ධතියට එකතු වෙලා තියෙනවා. හරි. මේ වන්දාම අරට වඩා පැහැදිලි. හරි. මෙන්න මෙතනින් මේකට ආපු කොටස මේ රතු පාටින් ලකුණු කරලා තියෙන කවුද? කාර්ය මණ්ඩලය. කාර්ය මණ්ඩලය. හරිද? එතකොට මේ පැරණි පද්ධතියත් එක්ක ගනුදෙනු කරපු කොටසෙන් සම්පූර්ණ කොටසෙන් තෝරාගත්ත කොටසක් නව පද්ධතියත් එක්ක ගනුදෙනු කරන්න ක්‍රියාත්මක වෙන්න දාලා තියෙනවා. අන්නේ තෝරාගත්ත කොටසට තමයි අපි කියන්නේ කවුද? නියමෝ. තමයි නියමෝ. හරි. එතකොට නියමෝමය ස්ථාපනය තුලදී වෙන්නේ ඔය කියපු කාර්යය තමයි. හරි. මම හිතන්නේ ඔයගොල්ලන්ට හොඳට තේරෙන්නේ නැති. නියමෝමය ස්ථාපනය. හරි. අපි අවසාන වශයෙන් ඉන්නේ. අපි අවසාන වශයෙන් ඉන්නේ අධීරමේ ස්ථාපනයට. හරි. අධීරමේ ස්ථාපනයට. අපි ලියමු. අධීරමේ ස්ථාපනය. අධීරමේ ස්ථාපනය. අධීරමේ ස්ථාපනය. අධීරමේ ස්ථාපනයේදී මොකද වෙන්නේ? අධීරයෙන් අධීරේ නමේ තියෙන අර්ථයම තමයි. අධීරයෙන් අධීරයට තමයි ස්ථාපනය කිරීම සිදු කරන්නේ. හරිද? අධීරයෙන් අධීරයට. දැන් ආයේ මම එනවා මේ පද්ධතියට කලින් උදාහරණයට. බලන්න ඒකේ අංශ තිබ්බා විකුණුම් අංශය, මානව සම්පත් අංශය, ගබඩා අංශය කියලා කොටස් තුනක්. හරි? එතකොට මේ සියලුම අංශ වලට මේ සමස්ත පද්ධතියම ගිහිල්ලා ස්ථාපනය වෙනවා. සම්පූර්ණ පද්ධතියම. හරි? එතකොට අධීරමේ ස්ථාපනයේදී කරන්නේ මේ පද්ධතියේ කොටස්. හරිද? ඒ ආයතනය තුල ගිහිල්ලා ස්ථාපන අධීරයෙන් අධීරේ. හරි? අධීරයෙන් අධීරේ. මෙයාලා හිතන්නකෝ මේ පද්ධතිය අධීරය තුනකදී ස්ථාපනය කරන්න තීරණය කරා කියලා. හරිද? අධීර තුනකදී. හරිද? කාල ප්‍රාන්ත තුනකදී. අධීරය තුන කාල ප්‍රාන්ත තුනකදී. හරිද? එතකොට පළවෙනි අධීරය ස්ථාපනය කරලා ඒක සාර්ථක නම් දෙවෙනි අධීරයට යනවා. ඒක සාර්ථක නම් තුන්වෙනි අධීරයට යනවා. හරිද? ඒක සාර්ථක නම් සම්පූර්ණ පද්ධතියම ඒ ආයතන තුල ස්ථාපනය කරලා දානවා. හරිද? ස්වයංක්‍රීය ස්ථාපනය වෙන තුන්වෙනි අධීරය ස්ථාපනය කරාට පස්සේ හරි.
එතකොට ඕක අපි එමු මේකට. මේ උදාහරණයක් ගාවට එමු. හරි. ඔන්න පැරණි පද්ධතිය. මෙතන නිකන් ක්‍රියාත්මක වෙනවා. අදීරෙන් අදීරනේ වෙන්නේ. පැරණි පද්ධතිය මෙතන නිකන් ක්‍රියාත්මක වෙනවා. හරිද? එතකොට මේ ක්‍රියාත්මක වෙන්නේ අප්‍රේල් 7 වෙනිදා. අප්‍රේල් 7. හරි. අප්‍රේල් 7 වෙනිදා. තමයි මේ දවස. එතකොට දැන් නව පද්ධතිය ස්ථාපනය කරන්න නියමිත දවස තමයි අප්‍රේල් 7. හැබැයි නව පද්ධතිය සම්පූර්ණයෙන්ම නෙමෙයි ස්ථාපනය කරන්නේ අදීරයක්. පළවෙනි අදීරයේදී එක කොටසක් ස්ථාපනය කරනවා. අදීරෙන් අදීර. හරිද? එතකොට මොකද කරන්නේ? ඔන්න නව පද්ධතිය කොටසක් ගෙනලා ස්ථාපනය කරනවා. නව පද්ධතිය කොටසක් ගේනවා. හරි. පොඩි කොටසක් ගෙනලා ස්ථාපනය කරනවා. හරි. මේ පැරණි පද්ධතිය. පැරණි පද්ධතිය. හරි. පැරණි පද්ධතිය. එතකොට පැරණි පද්ධතියත් එක්කම ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ නව කොටස මම මෙතන දැන් ඉන්න මදි නිසා n කියලා දා ගන්නවා නිව් පද්ධතිය මේ නව පද්ධතියට. හරි. පැරණි පද්ධතිය මේ එක්කම ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ නව පද්ධතියෙන් පළවෙනි අධීරය තුල එක් කොටසක් ස්ථාපනය වුණාට පස්සේ හිතන්නකෝ විකුණුම් අංශය සඳහා හදපු කොටස ගිහිල්ලා ස්ථාපනය කරයි කියලා. දැන් විකුණුම් අංශය සඳහා තියෙන ස්වයංක්‍රීය පද්ධතිය. එතකොට විකුණුම් අංශය තුල තිබ්බ පැරණි පද්ධතිය අයින් කරනවා. හරිද? එතකොට මේ නව පද්ධතිය දිගටම ක්‍රියාත්මක වෙනවා. හරිද? දිගටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකේ කොටසක් අයින් වෙනවා. ඒකේ කොටසක් මේ අවස්ථාවේදී අයින් වෙනවා. ඔන්න මෙහෙම කොටසක් අයින් වුණා කියන පොඩි කොටසක්. දැන් ඔන්න මේක ස්ථාපනය කරනවත් එක්ක මේක අයින් වෙනවා මේ පොඩි කොටසක්. මේ ක්‍රියාත්මක කරන පුද්ගලයන් ගණන නෙමෙයි මෙතන කතා කරන්නේ සම්පූර්ණ පද්ධතිය. හරිද? මේකේ පුද්ගලයන් ටිකක් නේ අයින් වෙලා මෙතනට ආවේ. එතකොට යාළුවනේ නියම උනේ. ඒක නියමුම ස්ථාපනය. ඒක පුද්ගල බද්ධයි. හරි? ඒක පුද්ගල බද්ධයි. මේ අදීර මේ ස්ථාපනය මේක පද්ධතිය බද්ධයි. හරි? පද්ධතියත් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බලන්න පද්ධතියේ කොටසක් ඒ විකුණුම් අංශය තුල කොටස තුල ඌ පැරණි කොටස අයින් වෙනවා. නව කොටස ඒ විකුණුම් අංශය තුල ස්ථාපනය වෙනවා. අනිත් අංශවල ක්‍රියාත්මක වෙන්නේ පැරණි පද්ධතිය. හරිද? එතකොට ඔන්න දැන් තව ටික කාලයක් යනවා. හරි? ඒ අපි ගමුකෝ අප්‍රේල් උදාහරණයක් විදිහට ගමුකෝ අප්‍රේල් 10ම අප්‍රේල් 10. හරි? අප්‍රේල් 10 වෙනිදා තීරණය කරනවා හරි ප්‍රශ්නයක් නැහැ. නව පද්ධතියේ ඒ විකුණුම් අංශය සඳහා වූ සඳහා ස්ථාපනය වූ කොටස සාර්ථකව ක්‍රියාත්මක වීගෙන යනවා. එහෙනම් අපි මානව සම්පත් අංශය සඳහාත් මේ නව කොටස ස්ථාපනය කරමු. ඔන්න එතකොට තව ටිකක් මේ පද්ධතිය වැඩි වෙනවා. අපි ගමු මෙහෙම. දැන් ඔන්න සෝරි මෙතන නෙමෙයි. මෙතන එනකොට නව පද්ධතිය ඔන්න ඔය විදිහට ටිකක් ලොකු වෙනවා. දෙන්නන්න පුළුවන් නව පද්ධතිය. නව පද්ධතිය. දැන් මට ලියන්න ඊට පහසුකම තියෙනවා. එතකොට නව පද්ධතිය ඒ කොටස ස්ථාපනය වෙනකොට හරි පැරණි පද්ධතිය තවත් චුට්ටක් අයින් වෙලා යනවා. හරි පැරණි පද්ධතිය තව පොඩ්ඩක් අයින් වෙලා යනවා. හරි ඔන්න තවත් ටිකක් අයින් වුණා පැරණි පද්ධතිය. හරි මෙතනින් දැන් කොටසක් අයින් වුණා. අපි ඒක රතු පාටින් අඳිමුකෝ. මේ විකුණුම් අංශය කියලා හිතන්න. මේ විකුණුම් අංශය. ඒකේ පැරණි කොටස අයින් කරලා නව කොටස ස්ථාපනය කරනවා. ඊට පස්සේ මෙතන තිබ්බා මානව සම්පත් අංශය. ඒකේ පැරණි කොටස අයින් කරලා නව කොටස ස්ථාපනය කරා. අදීරේ ස්ථාපනය. දැන් අවසාන අදීරේ තුන්වෙනි අදීරේ ගබඩා අංශය. හරිද? ගබඩා අංශයත් ස්ථාපනය කරන්නේ මේ දෙවෙනි අදීරයත් සාර්ථකව ස්ථාපනය වුණා නම්. සාර්ථකව ස්ථාපනය වෙලා සාර්ථකව ක්‍රියාත්මක වීගෙන යනවා නම්. එතකොට ඒක අප්‍රේල් 13 වෙනිදා. අප්‍රේල් 13 වෙනිදා තමයි ඒක ස්ථාපනය කරන්න තීරණය කරලා තියෙන්නේ. අප්‍රේල් 13. හරි. එතකොට අපි ගමු අප්‍රේල් 13. ඒකත් ස්ථාපනය කරනවා. හරි. ඔන්න එතකොට බලන්න. තව ටිකක් මේක විශාල වෙනවා. නව පද්ධතියම මුළු නව පද්ධතියම සමස්ත ආයතනය තුළම ස්ථාපනය වෙනවා. එතකොට ගබඩාංශය තුලත් තිබ්බ කොටස පැරණි කොටස අයින් වෙනවා. මේක අයින් වෙලා යනවා.
රතු පාටින් කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි. ඒ පැරණි අපි ගමු මෙහෙම ගබඩාංශය තුල තිබ්බ පැරණි පද්ධතිය තමයි මෙතන මේ නම් කරලා තියෙන්නේ. ඒක දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි. ඒ වෙනුවට නව පද්ධතියේ නව කොටස, ඒ කියන්නේ ගබඩාංශය සඳහා වූ කොටස ස්ථාපනය කරා. ඒත් එක්කම ඒ ස්ථාපනය කිරීමත් එක්කම පැරණි පද්ධතිය සම්පූර්ණයෙන්ම මෙන්න මේ අප්‍රේල් 13 වෙනිදා කියන අවස්ථාවේදී අයින් වෙලා යනවා. හරි. එදාම නව පද්ධතිය ඒ ආයතනය තුල සමස්ත ආයතනය තුලම ස්ථාපනය වීමත් සිදු වෙනවා. හරිද? එතකොට ඒක තමයි අධීරමේ ස්ථාපනය කියන්නේ. අධීරයෙන් ඇවිල්ලා නව පද්ධතියම ස්ථාපනය වෙනවා. කොටසින් කොටස. සමාන්තර ස්ථාපනයත් එක්ක පටල ගන්න එපා. සමාන්තර ස්ථාපනයේදී හරි දෙකම ක්‍රියාත්මක වෙනවා. හැබැයි දෙකම ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණ පද්ධති දෙකක් විදියට. අධීරයෙන් කොටස් එහෙම නෙමෙයි. මෙතන පද්ධති දෙකම ක්‍රියාත්මක වෙනවා. හැබැයි නියමෝ මෙතන පද්ධති දෙකමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි නියමෝ ටික වෙන්නේ මොකද්ද? ඒ ආයතනයෙන් තෝරාගත්ත කොටසක්. හරි. උතන වෙනස මේ අතරේ අඳුර ගන්න. කිසිම ප්‍රශ්නයක් නැතුව ඊට පස්සේ විස්තර කිරීමේ හැකියාව තියෙනවා. හරි. මම හිතන්නේ සම්පූර්ණ විස්තරයක් දුන්නා පද්ධති ස්ථාපනය කිරීම. පද්ධති ස්ථාපනය කිරීමේ කොටස් අධීර 4 ගැන. හරි මේ ක්‍රම 4 ගැන. පද්ධති ස්ථාපනය කිරීමේ පිහිටුවීමේ ක්‍රම 4 ගැන හොඳ විශ්ලේෂණයක් අපි කරා. හරි. නෝට් එක ඔයාලා PDF එකෙන් බලන්න සම්පූර්ණ කරගන්න. මට වීඩියෝ එකෙන් ඕනේ උනේ. හරි. මේ ගැන හැදින්වීමක් කරන්න, හොඳ විශ්ලේෂණයක් කරන්න. හරි. නෝට් එක සම්පූර්ණ කරගෙන වීඩියෝ එක බලද්දි හොඳ අවබෝධයක් එයි. ලස්සනට වැඩි මම ඉවර කරලා තියෙනවා.